නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, අද දවසේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්වයන් දරනු ලබන්නේ විදේශගතව සිටින පින්වත් එරන්ත වික්‍රමසිංහ මහත්මයා විසිනුයි. එතුමා ධර්ම දානමේ පිනක් සිද්ධ කරන්නේ මේ විදිහේ අරමුණකින්. ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන්නා වූ දුර්භාග්‍ය තත්ත්වය දුරු වී නැවත සෞභාග්‍යමත් කාලයක් ඉතා ඉක්මනින් උදා වී උතුම් ශ්‍රාවක සංඝරත්නයටත් ලංකාවාසී ජනතාවටත් සුවසේ උතුම් ධර්මයේ හැසිරෙන්ට අවකාශ සැලසීම පිණිස මේ ධර්ම දානයේ ඒකාන්තයෙන් ආශිර්වාදයක් වේවා කියන ප්‍රාර්ථනාව. පින්වතුනි, අපේ මේ ජීවිතවල නේක උවදුරු නේක ප්‍රශ්න හට ගන්නවාමයි. ඒක මේ සංසාරයේ ස්වභාවය. සංසාර ගමනක් මේ සත්වයා ඇවිද යන්නේ සැපයෙන් පිරපු මාවතක නෙමෙයි. සැපයෙන් පිරුණු සුවයෙන් පිරුණු මාවතක නෙවෙයි සංසාර ගමනේ යන්න තියෙන්නේ. මේ සසර ගමනේ නේක කංකටොළු නේක දුක් එක්ක තමයි අපිට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ බඳු සාංසාරික ගමනක ඇවිද යන සත්‍යයට ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා තමයි හැබෑවටම රැකවරණයක්, හැබෑවටම පිහිටක්, හැබෑවටම සැනසුමක් හදා දෙන්නේ. ඒ හැබෑවටම හදලා දෙන රැකවරණයේ පිහිට සැනසුම කුමක්ද පින්වතුනි? බුදුරජාණන් වහන්සේ දේශනා කළා ධම්ම දීපා භික්ඛවේ විහරත. මහණෙනි, ධර්මයේ දූපතක් කොටගෙන වාසය කරන්නට, ධම්ම සරණ ධර්මයේ සරණ කර ගන්නට අනඤ්‍ය සරණ ඔබට වෙන සරණක් නම් නැත. මේ නේක කංකටොළු මැද්දේ යන සංසාර ගමනේ අපිට තියෙන රැකවරණය මොකද්ද පින්වතුනි? ධර්මයමයි. සංසාරේ කියන්නේ ගොහෝර බිහිසුණු සයුරක් නම් නේක උපද්‍රව සහිත මහා සාගරයක් නම් මේ සසර. මේ සාගරේ රැකෙන්න තියෙන එකම දූපත මොකද්ද? ධර්මය. ධර්මයේ කියන දූපතට එන්න මහණෙනි. ධර්මයේ කියන දූපතේ සරණ ලබන්න ඔබට වෙන සරණක් නැත කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ ධර්මයේ කියන දූපතට එළඹීම, ධර්මයේ සරණට පත්වීම තමන් කරගත යුතු එකක්. කවුරු කරලා දෙන්නේ? කාටවත් කරලා දෙන්න පුළුවන්කමකුත් නැහැ. ධර්මයේ කියන දූපතට තමාගේ ජීවිතේ පමුණුවා ගැනීම තමා කළ යුතුයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා අත්තදීපා භික්ඛවේ විහෙරත. මහණෙනි, තමාව දූපත කරගන්න. අත්ත සරණ තමාව සරණ කරගන්න. අනඤ්‍ය සරණ ඔබට වෙන සරණක් නැත.
මේ සංසාර ගමනේ යන අපිට සරණ පිහිට හදාගන්න තියෙන්නේ අපිම මහන්සිලා. ඒ උදෙසා ලෝකයට කලාතුරකින් පහළ වෙන බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වනවා. මේ සංසාර ගමනේ විඳව යන එකෙන් සැනසුමක් උදා කරගන්න පුළුවන් මේ විදිහට කටයුතු කළොත්. එසේ කටයුතු කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වනවා. ඒ මඟ පෙන්වීමේ ගමන් කිරීම හෝ ගමන් නොකිරීම තමා සතු දෙයක්. ඒක තමන් කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ ළඟට එක අවස්ථාවක ගණක මොග්ගල්ලාන කියලා කෙනෙක් ආවා. ඒ ගණක මොග්ගල්ලාන කියලා කියන්නේ ඒ කාලේ හිටපු ගණිතේ සර් කෙනෙක්. ගණිතේ ගුරුවරයෙක්. මේ ගුරුතුමා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කතා බහත් කරනකොට භාග්‍යතුන් වහන්සේ හරිය ලස්සනට නිවන් මඟ ගැන දේශනා කළා. නිවන පිණිස මේ ශ්‍රාවකයා කළ යුත්තේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අනුගමනය කිරීම ඒ උදෙසා උවමනා කරන ගුණධර්ම දියුණු කර ගැනීම බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙලින් දේශනා කළා. ඒ දේශනාව ගණක මොග්ගල්ලාන සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ. මේ ගණක මොග්ගල්ලාන සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට දේශනා කරලා නිවන් මාර්ගය පැහැදිලි කරාම අර ගණක මොග්ගල්ලානට හරි සන්තෝසයි. ඔහු අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ හරීම ලස්සනට නිවන් මඟ සැනසිලි මාර්ගය ධර්මයෙන් ලබා ගන්න පිහිට දේශනා කළා. ඉතින් ස්වාමීනි මෙහි මේ වැඩ ඉන්න සියලුම භික්ෂුන් වහන්සේලා ඒ යමා නිවන පසක් කරගත්ත නිවන කියන ආරක්ෂාවට පත්වෙච්ච අය වෙන්නේ නැති නේද කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළා නෑ බ්‍රාහ්මණ. මෙහි ඇතමෙක් නිවන කරා යනවා ඇතමෙක් නිවන කරා යන්නේ නැහැ කිව්වා. එතකොට අර බමුණට ඒක එකපාර තේරුම් ගන්න බැරුව ගියා. ඒ බමුණා කියනවා ඇයි ස්වාමීනි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා නම් නිවන් මඟ පෙන්වා දෙන්න. නිවන කරා යන්න ඊටාම පැහැදිලි මාර්ගිකුත් තියෙනවා නම් ඇයි ස්වාමීනි කෙනෙක් නිවන් දැකලා කෙනෙක් නිවන් නොදකින්නේ? බුදුරජාණන් වහන්සේ අහනවා ගණක මොග්ගල්ලාන මං ඔබෙන් පැනයක් අහන්නම්. ඔබට තේරෙන විදිහට උත්තරේ දෙන්න. කෙනෙක් ඔබෙන් ඇවිල්ලා අහනවා සැවැන් නුවර ඉඳලා රජගහ නුවරට යන පාර බ්‍රාහ්මණ ඔබට පුළුවන්ද ඔහුට පාර කියන්න? ස්වාමීනි මට පුළුවන්. මට හොඳට මතකයි කිව්වා සැවැන් නුවර ඉඳලා රජගහ නුවරට යන පාර. මට හොඳට මං සලකුණු එක්ක කියන්න පුළුවන් මේ විදිහට ගමන් කරන්න ඔබට පාර වරදින්නේ. ඔබට අනිවාර්යෙන් රජගහ නුවරට යන්න පුළුවන් කියලා මට කියන්න පුළුවන්. හොඳයි බ්‍රාහ්මණ. ඔබ ළඟට කෙනෙක් ඇවිල්ලා ඔබෙන් පාර අහනවා. මං කෙසේ රජගහ නුවරට යන්නද කියලා. ඔබ පාර කියා දෙනවා ලස්සනට. එතකොට ඔහු ඔබෙන් පාර අහගෙන ඒ පාරට අනුවම ගමන යනවා. බ්‍රාහ්මණ ඔහුට රජගහ නුවර මුණ ගැහෙයිද නැද්ද? ස්වාමීනි අනිවාර්යෙන් මුණ ගැහෙනවා. අනිවාර්යෙන් මුණ ගැහෙනවා. තව කෙනෙක් ඇවිල්ලා ඔබෙන් පාර අහනවා. ඔබ ඔහුට පාර කියා දෙනවා. ඔහු ඔබෙන් පාර අහගෙන ඔහුට හිතෙන පාරක යනවා. ඔබ කියන පාරේ ඔහු යන්නේ. ඔහුට රජගහ නුවර හම්බ වෙවිද නැද්ද? ස්වාමීනි ඔහුට රජගහ නුවර හම්බ වෙන්නේ. ඇයි බ්‍රාහ්මණ එහෙම උනේ? පාර පෙන්වා දෙන්න ඔබත් ඉද්දි රජගහ නුවරට යන්න පැහැදිලි පාරක් තියෙද්දි කෙනෙක් රජගහ නුවරට යන්නත් කෙනෙකුට රජගහ නුවරට ය아가න්න බැරි වෙන්නත් හේතුව මොකද්ද? එතකොට ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණයා කියනවා ස්වාමීනි ඒකට මට කරන්න දෙයක් නැහැ. ස්වාමීනි මම කලේ පාර කියන එක විතරයි. පාරේ යෑම හෝ නොයෑම කියලා කියන්නේ ඒක එක්කෙනාගේ පෞද්ගලිකත්වය. එයාට හරි පාරේ ය아가න්න බැරි වීම නිසා එයා පාර වරද්ද ගත්තා. ඒකට මට වග කියන්න බෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා බ්‍රාහ්මණ තථාගතයන් වහන්සේ ඒ වගේමයි. තථාගතයන් වහන්සේ මග්ගඤ්ඤු නිවනට යන මාර්ගය මනවින් දන්නේය. මග්ගවිදු නිවනට යන මාවත ගැන අතිශයින්ම දක්ෂය. මග්ග කෝවිදු ඊතා දක්ෂ ලෙස නිවන කරා යන මාර්ගයේ පහදා දෙන්නේය. හැබැයි
බුදුරජාන් වහන්සේ කරන්නේ මාර්ගය පෙන්වා දෙන එක මිසක් මාර්ගයේ ඇදගෙන යාමක් නැත. බුදු කෙනෙක් පෙන්වා දෙන මාවතේ ගමන් කිරීම හෝ ගමන් නොකිරීම තම තමාට පෞද්ගලික දෙයකි. ඒ නිසා පින්වතුනි අති භයංකාර සංසාර ගමනක හිර වෙලා ඉන්න අපට බුදුරජාණන් වහන්සේ නමකගේ සදහම් පද අහන්ට ලැබුණා කියලා කියන්නේ. ඒක මහා ලාභයක්. ඒ ලාභය ලද මොහොතේ අපිම අපේ වැඩපිළිවෙල හදා ගන්න ඕන. මේ සංසාර ගමනේ අපි කුමක් කළ යුතුද? මේ ගැහැට මැද්දේ අපි කුමක් කළ යුතුද? මේ අනතුරු ගොන්න මැද්දේ අපි කුමක් කළ යුතුද කියන එක අපිම ගොඩනගා ගත යුතු එකක්. අද ඉගෙන ගන්න ජාතක කතාව සකුණ ජාතකය. කෙටි ජාතක කතාවක්. නමුත් මේ ජාතක කතාවෙන් අපිට එළියට ගන්න ලොකු අර්ථයක් තියෙනවා. ලෞතර බුදුරජාන් වහන්සේ ඒ කාලේ වැඩ හිටියේ සැවැත් නුවර. ওই කාලේ එක භික්ෂුවක් භාග්‍යතුන් වහන්සේගෙන් දහම් අවවාද ලබාගෙන නිදහස් වෙනක් හොයාගෙන ටිකක් දුරට පිටත් වුණා. හැබැයි කෝසල ජනපදයේම. කෝසල ජනපදයේම පිටිසර බද පළාතක එක්තරා වනගත කුටියක ඒ භික්ෂුව වැඩ වාසය කළා. වස් එළඹුණා. මුල් මාසේ තමන් හිටපු කුටිය ගිනි ගත්තා. ගිනි ගත්තට පස්සේ භික්ෂුන් වහන්සේ මිනිස්සුන්ට ගිහින් ඒක කිව්වා. අනේ පින්වත්නි මගේ කුටිය ගිනි ගත්තා. දැන් මට ඉන්න තැනක් නෑ නෝවේ. මම මේ දුකසේ එලි මහනේ ඉන්නේ. එතකොට මිනිස්සු කිව්වා අනේ ස්වාමීනි අපේ කුඹුරුත් වේලිලා. අපේ කුඹුරු වලට වතුර බඳින්නත් තියෙනවා. කුඹුරු වල වැට වඳින්නත් තියෙනවා. වල් උදුරන්නත් තියෙනවා. ගොයන් කපන්නත් තියෙනවා. ස්වාමීනි මේ වගේ අපට වැඩ කටයුතු වැඩි. අපිට ස්වාමීනි මේක කරලා දෙන්න විවේකයක් නැහැ නේ කියලා. ඉතින් මිනිසුන්ගේ උදව් ලැබුණේ ඒ භික්ෂුන් වහන්සේ දවස් 4 මාසයක්නේ. පළවෙනි මාසේ විතරයි කුටිය තිබුණේ. ඊටු 3 මාසෙම එලි මහනක ඉතින් දුකසේ වාසය කළා. වැස්සත් වහිනවා. ගහක් යට හරියට රැකවරණිකුත් නැහැ. හරි කරදරයකපත් වුණා. ඉතින් නවාතැනේ ගැටලුව නිසාම සිත පීඩාවටපත් වුණා. ධර්මයේ පුරුදු කරගන්න බැරුව ගියා. වස් කාලේ අවසන් වෙලා භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න එනවා. බුදුරජාන් වහන්සේ ඇහුවා "ඈ භික්ෂුව ඔබ වස් කාලේ සුවසේ ගත කළාද? ධර්මයේ පුරුදු කිරීමේ අදහස ඔබට සාර්ථක කරගන්න පුළුවන් වුණාද?" "අනේ ස්වාමීනි මට හරි හැමං තැනක් වාසය කරන්න ලැබුණේ නෑ නෝවේ. ඒ නිසා මගේ හිත හරි කනස්සල්ලෙන් තිබුණේ. මට බැරි වුණා ස්වාමීනි ධර්මයේ පුරුදු කරගන්න." බුදුරජාන් වහන්සේ වදාලා "භික්ෂුව තිරිසංගත සත්තු පවා තමන්ට ගැළපෙන නොගැළපෙන තැන අඳුනගන්න දක්ෂ වුණානේ. ඇයි භික්ෂුව තමන්ට ඒක තෝරගන්න බැරුව ගියේ? ඇයි තමාට ඒක තෝරගන්න බැරුව ගියේ? තමන්ට අනතුරක් සිද්ධ වෙගෙන එනකොට තමන්ට ගැළපෙන නොගැළපෙන තැන අඳුනගන්න දක්ෂ වෙන්න එපයි." එතකොට මේ සිදුවීම බුදුරජාන් වහන්සේ භික්ෂුවට දේශනා කළා. ගොඩක් ඉස්සර බරණැස බ්‍රහ්මදත්ත කියලා රජෙක් රජකම් කළා. ওই කාලේ අපේ මහා බෝධිසත්වයෝ කුරුළු යෝනියේ ඉපදිලා තියෙන්නේ. තිරිසන් ලෝකේ කුරුළු යෝනියේ බෝධිසත්වයෝ උපන්නා. කුරුළු සමූහයක් පිරිවරාගෙන එක්තරා වනයේක මහා වෘක්ෂයක තමයි බෝධිසත්වයෝ වාසය කළේ. මහා වෘක්ෂයක් තිබුණා. ওই වෘක්ෂය දැන් සාමාන්‍ය පිංගුතුල දැකලා ඇති ඔය කුරුල්ලෝ එකම ගස්වල ලගිනවා දැකලා තියෙනවද? ඔය කොක්කු ගස් තියෙනවා. ඊළඟට ගිරව් වාසය කරන ගස් තියෙනවා. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඉන්නේ මේ ගහ ඇසුරු කරගෙන. දැන් පිංගුතුල ඕන තරම් දැකලා තියෙන ඔය වවුල්ලු ඉන්නේවා. වවුල්ලු සාමාන්‍යයෙන් දහවල් කාලේ එකම ගහක නිකන් ගෙඩි වගේ එල්ලිලා ඉන්නවා දැකලා තියෙනවා. ඒතර එයාලා ඒ ගහේමයි වාසය කරන්නේ. ඔය වගේ තියෙනවා ගිරව් වාසය කරන ගස්. ඊළඟට මේ විශේෂයෙන් කොක්කු වාසය කරන ගස්. අනිත් බොහෝ කුරුල්ලොත් එකට රංචුවකට නින්නේ. එයාලා එකම ගහක තමයි වාසය කරන්නේ. දවසක් බෝසත් කුරුල්ලා ඒ වෘක්ෂයේ අත්තක වහලා හිටියා. ওই වෙලාවේ සුළඟින් ඒ ගහේ අතු දෙකක් එකට ඇතිල්ුණා. හුලං හමනකොට ගහේ අතු දෙකක් මේ සද්දයක් නගමින් ඇතිල්ලෙන හඬ ඇහුණා. ඒ ඇතිල්ලෙනකොටම මේ කුරුල්ලා ඒ පැත්ත බැලුවා. බලද්දි දැක්කා එතන චූටි දුමකුත් හටගත්තා.
අත දෙක මෙහෙම ඇතිල්ලෙනකොට දුමකුත් හටගත්තා. එතකොටම බෝසත් කුරුල්ල කල්පනා කළා ආයේ දෙකක් නෑ. ඔය අතු දෙක දිගටම ඇතිල්ලුණොතින් ගින්නක් හටගන්නවාමයි. එතකොට ඒ ගිනි පුපුර පහළට වැටිලා වියලි කොළවලට ගිනි ඇවිලෙනවාමයි. එයින් මේ වෘක්ෂයේ ගින්නට මැදි වෙනවාමයි. යටින් ගිනි ඇවිලෙනකොට ගින්නේ දුම්සැර උඩට දැනෙද්දී මෙහි ඉන්න කුරුල්ලන්ට ය아가න්න බැරි වෙනවාමයි. ඒ නිසා තවදුරටත් මෙතන වාසය කළොත් නම් මහා නස්පැත්තියකට මුහුණ දෙන්න සිද්ධ වෙනවාමයි. ඒ නිසා හොඳම දේ මොකද්ද? මෙතනින් පලා යන එකයි. පොළොවේ හටගත් මේ මහ රුක්සෙවනේ. ඉදින් කුරුල්ලනි ගින්නෙන් මිදෙන්න ඕනේ නම් පැනයව් කුරුල්ලනි වෙනත් දිසාවක ගින්නෙන් වන බය ඉන් නැතිවන්නේ. අනික් කුරුල්ල ඔක්කොටම හඬ නගලා බෝසත් කුරුල්ලා කිව්වා. පැනයව් කුරුල්ලනි වෙන දිසාවක වෙනත් දිසාවකට කුරුල්ලනේ පැන ගනිලා ගින්නෙන් වන බයක් නැතුව අපිට එතකොට ඉන්න පුළුවනි. ඒ අවස්ථාවේ ගින්න හටගෙන තිබුණේ. හැබැයි ගින්න සම්බන්ධයෙන් බෝසත් කුරුල්ලා කල්ැතුවින් දැනගත් අනතුරු අඳුනගත්තා. අනතුරු අඳුනගත්ත ගමන් මේ කුරුල්ලා පිටත් වෙන්න තීරණය කරා. බෝසත් කුරුල්ලත් එක්ක ඒ කුරුල්ලාගේ වචනට අවනත වෙච්ච අය පිටත් වෙලා ගියා. සමහරු ඉතින් ගණන් ගත්තේ නැහැ. සමහරු කතා වෙලා තියෙනවා කුරුල්ලෝ අනේ මේ විකාර මෙයාලා මේ වතුර බින්දුව ඇස්සේ කිඹුලෝ දකින්නවා. මේ මුකුත් කරදරයක් නැතුව මේ ගහේ ඉන්න පුළුවන්කම තියෙද්දි මේ පොඩ්ඩක් අත්තක් ඇතිලුණා කියලා මේ මොන විකාරයක්ද කියලා අනිත් අය මහා පඬිතුකම් කතා කළා. බෝසත් කුරුල්ලා තමන්ගේ වචනට අවනත පිරිසත් එක්ක පිටත් වෙලා ගියා. ටික දවසයි පින්වතුනි ගත වුණේ. එකපාරම ගහට ගිනි ඇවිල්ලා. කුරුල්ලෝ කවුරුත් හිතාගන්නවත් නැති වෙලාවක ගහට ගිනි ඇවිලුණා. ගිනි සැර එකපාර උඩට නැගුණා. සම්පූර්ණයෙන්ම ගහ වටේ දුමින් වැහුණා. ඒ නිසා කුරුල්ලෝ කිසි කෙනෙකුට ඉගිලි ඈතට ය아가න්න බැරුව ගියා. ගිනි රස්නේ උහුල ගන්න බැරි කුරුල්ලෝ කලන්තේ දදා ගහ මුලටම වැටිලා ඉන්නේ පිච්චිලා මැරිලා ගියා. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කළා ඔය විදිහට අතීතයේ තිරසංගත සත්තු පවා භික්ෂුව තමන්ට සුදුසු නුසුදුසු තැන අඳුනගන්ට කල්ැතුව ක්‍රියාත්මක වෙන්න දක්ෂ වුණා නොවේ. බලන්න පින්වතුනි ඒ ජාතක පුවතේ අර්ථය. අපි මේ ජීවිතේ ගත කරනකොට අපිට නොයෙකුත් කංකටොළු පේන්න තියෙනවානේ. කංකටොළු පැන නගිනවා. ඒ පැන නගින මොහොතක අපිත් උත්සාහ කරන්න ඕන මේ කරදර වලින් පැන යන්නට. මොකද්ද පින්වතුනි කරදර වලින් පැන යනවා කියලා කියන්නේ? මේ කරදර වලින් පැන ගිහිල්ලා අපි කොතැනකද රැකවරණ පතන්නේ? ලංකාවේ කරදරය කියලා අපි වෙනත් රටකට යන එකද? ඒක නෙවෙයි මේ අදහස් කරන්නේ. මේ කංකටොළු හැම එකකින්ම අපට ගැලවෙන්නට තියෙන එකම තැන තමයි ධර්මයේ හැසිරීම. කංකටොළු පිට කංකටොළු එනකොට ධර්මයේ කියන දූපතේම රැකෙන්නයි උත්සාහ කරන්න ඕන. එක උඩ කංකටොළු එනකොට තව තවත් ධර්මයේ කියන දූපතට සමීප වෙන්නමයි උත්සාහ කරන්න ඕන. ධර්මයේ කියන දූපතට සමීප වෙන්න තියෙන්නේ අපි හොඳට හිතින් ධර්මයේ පැත්තට නතු වීමෙන්. හිත ඇතුලේ බලවත් අදහසක් පිහිටුව ගන්න ඕන. මන් ධර්මයේ නම් අහිමි කරගන්නේ කියලා. හිත ඇතුලේ බලවත් අපි අදහසක් පිහිටුව ගත්තොත් ධර්මය අහිමි කරගන්නේ කියලා. ඒ අදහස විසින් තමයි අපේ කය මෙහෙවන්නේත් අපේ වචන මෙහෙවන්නේත්. ඒකට අපි ධර්මයේ රැකෙනවා. ධර්මයේ කොහොම හරි ආරක්ෂා කරගන්න ඕන. තමාගේ ධර්මයේ රැකගත යුත්තේ තමන්මයිනේ. ඒක වෙන කවුරුත් රැකලා දෙන්නේ. මේක උපද්‍රව අතරේ අපිට පුළුවන් නම් ධර්මයේ රැකගෙන වාසය කරන්න අපේ රැකවරණය අපි හදාගන්න. අපේ රැකවරණය අපි හදාගන්න. බලන්න බුද්ධ කාලේ එක බමුණු ගමක් තිබුණා. ගමේ නම මට මතක විදියට තූන. තූන කියන බමුණු ගම දැඩි බ්‍රාහ්මණ මතධාරීන්ගේ
බලයක් තිබ්බ තැන. ඒ බ්‍රාහ්මණ මතධාරීන් ලොකුවට ඒ කියන්නේ අය මහා බ්‍රහ්මයා ලෝකේ මැව්වේ දෙවියන් වහන්සේ ලෝකේ මැව්වේ කියන ඒ මතේ තදට දරාගෙන අනිත් ආගමික මතවාදයන්ට ද්වේෂ කරපු අය දැන් එහෙම ඕන තරම් තියෙනවනේ. අනික ආගමික මතවලට ද්වේෂ කරන පිරිස් වත්මනේ පවා මේ ලෝකේ ඉන්නවනේ නේ. එතකොට මේ බමුණු ගමේ හිටියේ ඒ වගේ මහා රුදුරු මිනිස්සු ටික. සම්පූර්ණයෙන්ම ගම පාලනය වෙලා තියෙන්නේ ඒ බමුණන්ගේ අතේ. දවසක් ওই තූන කියන ගම හරහා බුදුරජාණන් වහන්සේ මහත් වූ භික්ෂු සංඝයා 500 නමක් විතර භික්ෂු සංඝයා පිරිවරාගෙන චාරිකාවේ වැඩම කරලා තිනවා. ওই වැඩම කරද්දී අර ගම මැදින් තමයි යන්න තිබුණේ. බමුණන්ට කල්ැතුව ආරංචි ආවා බුදුරජාණන් වහන්සේ මේ පැත්තෙන් වඩිනවා කියලා. ඒ කාලේ හරියට තිබිලා තියෙන පොඩි නියඟ ගතියක්. පොඩි පෑවිලි ගතියක් තිබුණා. ওই පෑවිලි ගතියත් එක්ක අනිවාර්යයෙන්ම මේ බුදුරජාණන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් ගමන් වෙහෙස නිසා පැම් පිපාසාව හට ගන්නවා කියලා දන්නවනේ. මේ බමුණෝ ඒ මොහොතේ කල්පනා කළා අපි අපේ ගමෙන් ඔය ශ්‍රමණ ගෞතමයන්ටවත් ඒ ශ්‍රාවකයෙකුටවත් වතුර බින්දුවක් ලැබෙන්න තියන්න හොඳ නැහැ බලන්න. මේ ආගමික මත ඔළුවේ දරාගෙන කොච්චර මිනිස්සු රෞද්‍ර වෙනවද කියලා. වතුර පොතක් දෙන්න වටින්නේ නැහැ. එහෙම හිතුවනේ. එහෙම හිතලා රැස්වීමක් තිබ්බා. රැස්වීම තියලා මුළු ගමටම දැනුවත් කළා. හෙට දවසට උවමනා කරන වතුර ටික තමන්ගේ ගෙවල් වලට අරගෙන ඉවිලා තියාගනින්න. ඒකල ගෙවල් වල දොර වහගනින්න. ලිං ඔක්කොම අපි වහනවා. කිසිම ලිඳකින් වතුර ගන්න බෑ හෙට දවසේ. තමන්ට උවමනා කරන වතුර අද ගෙවල් වලට ඇදලා තියාගනින්න කියලා ගමේ මිනිස්සුන්ට දැනුවත් කළා. ඉතින් මිනිස්සුත් කල්ැතුරු ඔන්න වතුර කල ගෙඩි අරන් ගිහලා වතුර ඇදලා ගෙවල් වල වතුර තියාගත්තා. බමුණෝ මේ ඒ සමිතියේ පිරිසක් එකතු වෙලා හැම ලිඳක්ම වැහුවානේ. හැම ලිඳක්ම වැහුවා. පොඩි වතුර වලක් වගේ තියෙනවා පව වැහුවා. දැන් ඔන්න ඊළඟ දවසේ බුදුරජාන් වහන්සේත් භික්ෂු සංඝයාත් ගමට වැඩම කළා. මේ ගම්මානේ වැඩම කරමින් ඉද්දී පැම් පිපාසාව හටගත්තා. ඉතින් භික්ෂුන් වහන්සේලා පැම් පිපාසාව නිසා යම් යම් තැන්වල විවේක අරගෙන තියෙනවා. දැන් ඇතැම් භික්ෂුන් පැන් හොයාගෙන වැඩම කළා. එක භික්ෂුවකට පිපාසාව වාවන්න බෑ. උන්ටම වෙහෙසිලා. ඒ භික්ෂුන් වහන්සේ ගෙදරකට ගිහිල්ලා ගෙදරට කතා කරලා වතුර ටික ගිල්ල ගන්නම් කියලා හිතාගෙන සම්පූර්ණ වහලා තියෙන ගේක මිදුලට ගියා. මේ මිදුලට යනකොට ඒ ගෙදර හිටිය තරුණ දුවක්. ඒ තරුණ දුව ජනේලෙන් දැන් බලාගෙන මේ භික්ෂුන් වහන්සේ නමක් ඔද්දටම තොල් වේලිලා කලන්තේ වැනි මිදුලට ආවා. ඇවිල්ලා මේ ගෙදෙට්ට කතා කරන්න කලින්ම උන්වහන්සේ කලන්තේ දාලා වැටුණා. වතුර නැතුව. අර දුවගේ පපුව පිච්චිලා ගියා. මේ දුව කලේ වතුර භාජනය පුරවගෙන ඉක්මනින් දුවගෙන ඇවිල්ලා අර ස්වාමීන් වහන්සේට වතුරක පූජා කළා. දැන් ඒ දුවට තිබුණේ මේ ස්වාමීන් වහන්සේ පැම් පොදක් පානය කරලා සුවපත් වේවා කියන හිත විතරයි. ඇයි ඒක කරේ හොඳ බලවත් හිතකින්. මොකද ඇය දන්නවා මම මේ කලේ වැරද්දක් නෙමෙයි කියලා. ඇය පැන් එක පූජා කළා. පැන් එක පූජා කරලා ඔන්න ඒ ස්වාමීන් වහන්සේ සුවපත් වුණා. ඇය හරි සන්තෝෂ වුණා. අනේ ඒ ස්වාමීන් වහන්සේ සුවපත් වෙලා වැඩම කළා. මේක එහා ගෙදර බලාගෙන බුදුරජාන් වහන්සේත් භික්ෂු සංඝයා වහන්සේත් වැඩම කළා. මේ මහා රුදුරු මිනිස්සු ඉන්න ගමින් වැඩම කළා. පහුවදා ආය රැස්වීමක්. ඒ රැස්වීමේ ප්‍රධානම දේ තමයි රැස්වීමට මේ රැස්වීම අරගන්ට හේතු වෙච්ච ප්‍රධාන මාතෘකාව තමයි එකම එක කෙල්ලක් නීතිය කඩලා අපි මෙච්චර කතා කරලා රැස්වීමක් තියලා ගත්ත නීතිය එක කෙල්ලක් කඩලා ඒක කෙනෙක් ඇස් දෙකෙන් දැකලා දැන් ඒකට තීන්දුවක් තීරණයක් ගන්න ඕන.
දැන් අනිත් කොමල දොරවල් වහගෙන පැම් පොදක් දෙන්නේ නැතුව හිටියනේ. ඒ ඔක්කොම එක මතින් කිව්වා මේ කීට ගල් ගහලා මරන්න ඕන. එහෙම කිව්වා. අර දුව අසරණයි. හැබැයි ඒ දුවගේ හිතේ තිබුණා මං වැරද්දක් කළේ නෑ. මං වැරද්දක් කළේ නෑ. පැම් පිපාසාවේ ඉන්න කෙනෙකුට වතුර වීදුරුවක් දීමේ වැරද්ද මොකද්ද? ඇගේ හිතේ ඒක තිබුණා. හිත රැකගත්තා. ඇයට බැරි වුණා ඇඟ රැකගන්න. ඇඟ රකින්න බෑනේ පින්වතුනි. අපි හිතමු අපි මේ කය රකින්න මහන්සි ගන්නවා කියලා. කය රැකලා කොච්චරනම් කාලයක් රකින්නද? අරුබුද හට ගන්න වෙලාවක අපි කය රකින්න ඔට්ටුනා කියලා හිතන්න. කය අපි කොච්චර රකින්නද? රැකලා මේක රැකගන්න බැරි තැනක් එනවාද නැද්ද? එනවාමනේ. එනවාමයි. නොඑක් දේවල් කර රැක ඉන්න මේ ශරීරේ සමහරට සැත්කම් පිට සැත්කම් කරන්නේ නැද්ද මේ ශරීරය රැකගන්න? ලක්ෂ ගණන් වියදම් කරන්නේ නැද්ද මේ ශරීරය රැකගන්න? නොඑක් දේවල් කර රැකගන්න මේ ශරීරේ යම් දවසක අපි දාලා යනවාමද නැද්ද? යනවාමයි. ඇඟ දාලා යන්න වෙනවා. ඒ නිසා මේ ඇඟ හංග ඇඟ ඒ තැන් වලට අරන් ගිහිල්ලා රැකගන්න ඒ රැකවරණය කියලා කියන්නේ ඒක මහ ලොකු රැකවරණයක් නෙමෙයි. අර දුව හිත රැක්කා. ගල් පහරවල් වලින් ඇගේ ඇඟට රිදුනට ඇගේ හිතට හානියක් වුණේ. ඇය මිය ගියා. ඇය දෙවියන් අතර උපදිනවා. තව්තිසා දෙවියන් අතරේ ඇය උපන්නා. ඇගේ දෙව්ලෝ ගමනට අර ගල් පහර කාලා මැරුණා කියන එක කිසි ප්‍රශ්නයක් වුණේ. සංසාර ගමන එහෙමයි. නොයෙක් උවදුරු හටගනී. හටගන්නා උවදුරු අතරේ පින්වතුනි අපි රැකගත යුත්තේ ධර්මයයි. අපි ධර්මයේ රැකගන්නවා නම් ඒ ධර්මයේ රැකගෙන වාසය කරන කෙනාට ඒකම ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඒ ආශිර්වාදේ අපට උදව් කරાવી. අපේ ජීවිතේ රැකවරණය පිණිසත් ඒ වගේම අපි ජීවත් වෙන මේ යම් භූමියක් තියෙනවා නම් අපේ ප්‍රදේශය ඊළඟට අපේ රට ඒවාට යම් දෙවියන්ගේ ආශිර්වාද ආදී ලැබෙන්නත් පින්වතුනි අර ධර්මයේ හැසිරීම උදව් කරයි. නමුත් මේ සංසාර ගමන කියලා කියන්නේ හරි පුදුම සාධකෙත් එකක්. දැන් බැමිණිටියා සාය හට ගන්නෝනේ මේ ලංකාවේ. බැමිණිටියා සාය හට ගන්න වෙලාවේ ඒ කාලේ රහතන් වහන්සේලා වැඩ හිටියා. එතකොට රහතන් වහන්සේලා දෙවියන් එක්ක මේක ඍජුව කතා කළා. සක්දෙවිඳුත් එක්ක ඍජුව කතා කළා. දේවේන්ද්‍ර මේ මහා දුර්භීක්ෂය හටගත්තොත් එහෙම මිනිසුන්ට හරි මේ වෙහෙස කර වෙනවා. ඒ නිසා මේකට මැදිහත් වෙන්න කියලා. එතකොට දෙවිවරු බෑ කියලා කිව්වනේ. ඒ කිව්වනේ ස්වාමීනි මේක අපිට මැදිහත් වෙන්න පුළුවන් කන් නෙමෙයි. මේකට අපිට මැදිහත් වෙන්න හැකියාවක් නැහැ ස්වාමීනි. ඔබ වහන්සේලාට අපි උපකාරයක් කරන්නම්. ඔබ වහන්සේලා තමන්ගේ ජීවිතය ගලවා ගැනීම පිණිස දඹදිවට යන්න. දඹදිව යෑම පිණිසය කියලා ඔබ වහන්සේලා මහා සාගරේ ලෑලි කෑල්ලක් අරගෙන සූදානම් වෙන්න අපි ස්වාමීනි සයුරේදී අනතුරක් නොවි ඔබ වහන්සේලාට දඹදිව දක්වා යන්න පහසුව සලසන්න මට ඒ රැකවරණය දෙන්න පුළුවන් කිව්වා. මට ඊට වඩා නම් රැකවරණයක් හදන්න බෑ කිව්වා. මේ ලංකාවේ එකට මැදිහත් වෙන්න බෑ කිව්වා. එතකොට බලන්න එහෙම කාලේ දැන් රහතන් වහන්සේලා වැඩ හිටපු රහතුන් එරදීන් වැඩම කරපු ඒ බඳු කාලවල උපද්‍රව හටගත්ත මේ ලෝකෙනේ. ඊළඟට තව අපි ගත්තොත් එහෙම අපේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම මහා ශාක්‍ය සංහාරය වුණාද නැද්ද? ශාක්‍ය සංහාරය සිද්ධ වුණා. ශාක්‍යයන්ගේ මහා මුනීන්ද්‍රයන් වහන්සේ ජීවමානව වැඩ ඉද්දී ඒක උනේ. ඒ තමා විසින් රැස් කරගත්ත කර්මීම විපාක භුක්ති විඳා. සංසාර ගමන කටෝරයි. සංසාර ගමන භයානකයි. බුදුරජාණන් වහන්සේ අවස්ථාව කිහිපයකදී වළක්වන්න උත්සාහ කළත් වැළකුන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දීම ශාක්‍යයන්ව පෙති ගහලා මරලා දැම්මනේ. ඒ මරලා දානකොට ඇතැම් ශාක්‍යයෝ
එහි හිටපු බොහෝ ශාක්‍යයෝ තමන්ගේ ජීවිතයට රැකවරණේ හදාගෙන තමයි මැරුණේ. ඒ රැකවරණේ කොතනද හදාගත්තේ? ඒ රැකවරණේ හදාගත්තේ පිංගුතුනි ධර්මයේ තුල. ඒ ශාක්‍යයෝ බොහෝ දෙනෙක් මාර්ගඵලලාභී. මාර්ගඵල ලබා හිටපු නිසා ඒ අය මරණින් මත්තේ තමන්ගේ ජීවිතේ රැකවරණ සහිත තැනකට ගියා. රැකවරණ සහිත තැනකට. රැකවරණ සහිත තැන කියලා කියන්නේ මොකද්ද? ධර්මයේ යෙදෙන්න පුළුවන් තැනකට. මෙතනින් මැරෙනකොට අපි යන්නේ තිරසන්නු අතරට නම් රැකවරණයක් නැහැ. මැරුණට පස්සේ යන්නේ පෙරේතය අතරට නම් රැකවරණයක් නැහැ. මැරුණට පස්සේ යන්නේ නිරේ නම් රැකවරණයක් නැහැ. මැරුණට පස්සේ යන්නේ අසුරය අතර නම් රැකවරණයක් නැහැ අපිට. ඒ හේතුව එතන ධර්මයේ හැසිරෙන පසුබිම නැති නිසා. අපි මෙතනින් මැරෙනකොට අපි යලි උපදින්නේ ධර්මයේ හැසිරිය හැකි සුගතියක නම් අපිට රැකවරණයක් තියෙනවා. හිතන්න ආයේ මෙරලා මේ මනුස්ස ලෝකෙට ආවා කියලා. මේ කාලවකව අනුව නම් මේකේ රැකවරණයක් නැහැ. අපිට රැකවරණේ තියෙන්නේම ඉහළ දිව්‍ය ලෝකෙක. ඒ නිසා ඒ උදෙසා වුවමනා කරන්නේ අපේ ජීවිතයේ හොඳට ධර්මයේ රැකගෙන වාසය කිරීම. කොච්චර උපද්‍රව ආවත් පින්වතුනි ධර්මයේ රැකගන්න උත්සුක වෙන්න. ඒක Tamanට පෞද්ගලිකයි. මේ බණපදයේ අර්ථ වශයෙන් තේරුම් ගැනීම Tamanට පෞද්ගලිකයි. තේරුම් අරගෙන ධර්මයේ හැසිරීම තම තමාට පෞද්ගලිකයි. ඒක තවත් කෙනෙකුට තවත් කාණ්ඩයකට එකතු වෙලා කරන්න පුළුවන් එක නෙවෙයි. එකතු වෙලා කරන්න බෑ. ශාක්‍ය සංහාරය සිද්ධ වෙනකොට ඒ ශාක්‍යව Tamanට රැකවරණේ පිහිට හදාගෙන මිය පරලෝ යනවා. ඒ රැකවරණේ පිහිට අතරේ තව සිදුවීමක් වුණානේ. ශාක්‍යයන්ගේ සමූල ඝාතනය සිද්ධ වෙන අතරේ ලස්සන ශාක්‍ය කුමාරිකාවෝ 500 දෙනෙක්ව ඒ සේනාව විසින් පණ පිටින් ඉතුරු කළා. ඒ ඉතුරු කළේ ඈලාගේ ලස්සන රූපශ්‍රී දැකලා ඈලාත් එක්ක මේ සතුටු වෙන අදහසින් ඒ සතුටෙන් අදහසින් එකතු කරගත්ත 500ක් වූ තරුණ කුමාරිකාවෝ වේදනා භරිතව ඉන්නේ. ඇයි? තමන්ගේ පියා මරලා, තමන්ගේ මව් මරලා, ඥාතීන් මරලා, ස්වාමි පුරුෂයෝ මරලා, දරුවෝ මරලා, තමන්ගේ පෙම්වතුන් මරලා. තමාව විතරක් ඉතුරු කරලා. ඇත්තටම එයාලා පපුවට අත් ගගහා කියනවා, ඇයි අපිව නොමරන්නේ? ඇයි අපිව නොමරන්නේ කියලා. තමන්ගේ ඥාති සමූහයාගේ රුධිරය ගලාගෙන යනවා එයාලට පේනවා. ඒ රුධිරෙන් ගලා යන රෝහිණී නදියේ වතුර රතු පාටට හැරෙනවා එයාලට පේනවා. මේවා බලාගෙන එයාලා උහුල ගන්න බැරි දුකින් අඬ අඬා ඉන්නවා පණ පිටේ. සමූල ඝාතනය කරලා ශාක්‍යයන්ව විදුඩබ කියන කෝසල රජු තමන්ගේ සේනාවත් එක්ක පිටත් වුණා. පිටත් වෙනකොට අර 500 දෙනාවත් ඇදගෙන ගියා. මේ 500 දෙනා ඇදගෙන යද්දී මේ 500 දෙනා ශාප කරනවා. අපේ මව් මැරූ මේ විදුඩබයාට යහපතක් නම් වෙන්න එපා. අපේ පියා මැරූ විදුඩබයාට යහපතක් නම් වෙන්න එපා. මගේ ස්වාමි පුරුෂයා මැරූ විදුඩබයාට යහපතක් නම් වෙන්න එපා. ඊළඟට මගේ දරුවා මැරූ විදුඩබයාට යහපතක් නම් වෙන්න එපා කියලා දැන් මේ කාන්තාව ශාප කරනවා. 500 දිනකගේ ශාපය කියන එක විදුඩබට හරි වේදනාවක් ඇති කළා. මගක් යනකොට විදුඩබට කේන්ති ගියා. විදුඩබ කියනවා සේනාවට අණ කරනවා ඕකිලත් උන්නේ. ඔයලේත් ශාක්‍යලේ. එනිසා ඕකිලාගේ අත් කකුල් කපාපල්ලා. කපලා ඕන් ඔහෙකට ගහපල්ලා කිව්වා. මේ 500 දෙනාම අත් කකුල් කපලා දාලා එක තැනක මෙහෙම ගොඩ ගැහුවා. එයාලගේ ශරීරවල ගලාගෙන යන රුධිරයෙන් ඒ භූමිය තෙත් වෙනවා. එයාලගේ ශරීර එන්න එන්න උත්පල වෙනවා. දුර්වල වෙනවා. එයාලගේ හදවත් තුළ විදුඩබ ගැන තියෙන කෝපාග්නිය තද වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ කොහොම සංසිද්ධිය බුදු ඇසින් දකිනවා. ඒ විද්දී ශාස්ත්‍රුන් වහන්සේගේ වයසත් අවුරුදු 80ක්. බුදුරජාණන් වහන්සේ එක භික්ෂුවක් ආමන්ත්‍රණය කරලා කියනවා, පින්වත් භික්ෂුව ඔබ යන්න. මේ වෙනකොට මාගේ දියණිවරු 500 දෙනෙක් විපතටපත් වෙලා භික්ෂුව. එයාලට ඔබ පිහිටක් වෙන්න. ඒ භික්ෂුව එ르දිමත්. ඒ භික්ෂුව අහස් ගැබෙන් වැඩම කළා. අහසින් වැඩම කරලා 500 දෙනාටම පේන විදිහට අහසේ පළඟක් බැඳගෙන හිටියා. අපි පිහිටක් කිව් ගමන් පින්වතුනි, ඒ බඳු මොහතක පිහිටක් විදිහට අපි කල්පනා කරනවා
ඇයාලාගේ සිඳී ගියපු අත්පා යළි සුවපත් කරાવી. ඇයාලාගේ උත්පල වූ ශරීර යළි ශක්තිමත් කරાવી. අපි හිතනවා මේද රැකවරණය කියලා. ඇත්තෙන්ම එය අතිශයින්ම తాවකාලික වූ රැකවරණයක්. ඒ භික්ෂුව දුන්නේ බඳු රැකවරණය නෙමෙයි. ඒ භික්ෂුව දුන්නේ ධර්මයේ රැකවරණය. ඒ භික්ෂුව අහස් ගෙබේ ඉඳලා කියනවා නැගණිවරුනි. හොඳට සිහිය එළවා ගන්න. අප ලෞතර බුදුරජාන් වහන්සේ වදාළ වචනේ හොඳට සිහි කර ගන්න. නැගණිවරුනි බුදුරජාන් වහන්සේ වදාලා නොවේද සංසාරයේ බියකරුයි කියා. බියකරු සසරේ ඕනෑ තරම් මෙබඳු භයානක විපත්වලට අපි මුහුණ දෙන්න ඇති. නැගණිවරුනි දැන් මේ සසර අත්හරින්න. දැන් මේ සසර අත්හරින්න යලි යලිත් මෙබඳු දුක් විඳ විඳ යන්න වෙන සංසාරයෙන් නැගණිවරුනි නිදහස් වෙන්න උත්සාහ කරන්න. ඒ භික්ෂුව එහෙම අවවාද කළා. අර කාන්තාව ඔක්කොම බුදුබණ අහලා තිබ්බ අය. ඈලා විඩුඩබ ගෙන තියෙන කේන්ති අත්හැරියා. දැන් ඒක භික්ෂුවට කරන්න බෑ. ඈලාගේ හිතවලින් කේන්ති අයින් කරන්න බෑ ඒ භික්ෂුවට. ඈලාගේ හිතවල තියෙන කේන්තිය එ르දියකින් අයින් කරන්න බෑ. ඒක ඈලාම කරගත යුතුයි. හැබැයි ඈලා ඒකට දක්ෂ වුණා. ඈලා ධර්මයේ දූපතක් කරගත්තා. ධර්මයේ දූපතක් කරගත්තේ තමාමයි. තමාව දූපත කරගෙන ධර්මයේ දූපත කරගත්තා. තමාව සරණ කරගෙන ධර්මයේ සරණ කරගත්තා. ඈලා සියලු දෙනා කාලක්‍රියා කරන්නේ මාර්ගඵල ලැබූ ශ්‍රාවිකාවෝ විදිහට. අදටත් ඒ රැකවරණය තුල ස්ථාවර වෙනව නේද? මගඵල ලැබූ කෙනෙකුගේ ඒ රැකවරණේ ස්ථිරයි. යම් කෙනෙක් මගඵල ලැබුවා නම් නිවනින් සැනසෙනවාමයි. ඒකනේ පිංගුතුනි රැකවරණේ. ඒක නේද රැකවරණේ. මේ විඳව යන සංසාරික ගමනේ අපිට ලබා ගන්න තියෙන රැකවරණේ ඒක. එනිසා හොඳට ධර්මයේ හැසිරෙන්න තමයි හැමතිස්සෙම අපි හිත අරගන්න ඕන. අපිට මේ ධර්මයේ හැසිරීමෙන් සලසා ගන්නා රැකවරණය කියන එක ස්ථිර සාර රැකවරණයක්. අනිත් රැකවරණ තියෙන ඒවා අපි පතන රැකවරණ අපි මේ විසඳුම් කියලා හිතන විසඳුමක් නැති දේවල්. දැන් මිනිස්සු විසඳුමක් කියලා අපි ඔට්ටු වෙවි කරන දේවල් ඔක්කොම පිංගුතුනි. හැබැයි උඩ විසඳුමක් නෙවෙයි. අපිට ලෙඩක් හැදුනම අපි බෙහෙත් බොනවනේ. බෙහෙත් බීපම ඒ ලෙඩේ හොඳ වෙනවා. නමුත් ලෙඩ වෙන එක ඉවර වෙන්නේ නැහැ. ආයෙ ලෙඩ හැදෙනවා. తాවකාලිකයි. අතිශය తాවකාලිකයි. විසඳුමක් නැති විසඳුම්. අපි අපේ ජීවිතේට නොයෙක් කරදර ප්‍රශ්න ආවම අපි ඔන්න මේ ඒ ප්‍රශ්නේ කරදරේ වෙනුවෙන් යම් විකල්ප යොදා ගන්නවානේ. ඒ විකල්පේ යොදා ගැනීම තුළින් ඒ වෙලාවේ ප්‍රශ්නේ විසඳෙනවා. නමුත් ආයෙ ප්‍රශ්න එනවා. බඩගිනි ආවම අපි කනවා. බඩ පිරෙනවා. ආයෙ බඩගින්න නැවිත් තියනවාද? ආයෙ බඩගිනි වෙනවා. පිපාසාව ආවම බොනවා වතුර. වතුර බිව්වට පස්සේ පිපාසාව ඒ මොහොතට සංසිඳනවා. ආයෙ පිපාසාව එන්නේ නැද්ද? ආයෙ එනවා. ඇතැම් වූ ජීවිතේ ප්‍රශ්න දරා ගන්න බැරි වුණාම ඒ අය හිතනවා මට මේ ජීවිතේ එපා මම මැරෙනවා. කෙනෙක් මැරෙනවා. මැරිච්ච ගමන් එයාට ආයෙ ලැබෙන්නේ මොකද්ද? මැරුණු ගමන් ආයෙ ලැබෙනවා ජීවිතයක්. මේ ජීවිතේ ප්‍රශ්නයක් කියලා මැරිච්ච ගමන් ආයෙ ලැබෙන්නේ ජීවිතයක්. විසඳුමක් නෑ. විසඳුම මොකද්ද? විසඳුම තමයි ධර්මයේ හැසිරීම. ධර්මයෙන් සලස ගන්න රැකවරණේ. ධර්මයේ තියෙන පැත්තට ධර්මයේ රැකවරණේ පැත්තට තමයි අපි පලා යන්න ඕන. එතනමයි රැකවරණේ හොයා ගන්න ඕන. බුදුරජාණන් වහන්සේටත් නිന്ദා අපහාස මහා කංකටොළු පැන නගින කාල තිබුණනේ. බුදුරජාණන් වහන්සේ ඒකත් උනේ රජගහ නුවර භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඔය සුන්දරීව ඝාතනය කරලා සුන්දරීගේ මృత ශරීරයේ හැංගුවානේ මේ දෙවුර මේ ඒක සිද්ධ වුණේ සවැත් නුවර දෙවුරන් විහෙරේ. දෙවුරන් විහෙරේ හැංගුවානේ පින්වතුනි සුන්දරීගේ මృత ශරීරය. ඔක කලේ සවැත් නුවර බ්‍රාහ්මණයෝ. එතකොට
ඒ මෘත ශරීරයේ හංගලා බුදුරජාන් වහන්සේටත් භික්ෂු සංඝයාටත් මහා නින්දා අපහාස රැල්ලක් මෙව්වනේ. හරියට දොස් කියලා තියෙනවා ඒ කාලේ මිනිස්සු මේ පිණ්ඩපාත වැඩම කරන්න නැහැ කියනවා භික්ෂුන් වහන්සේලාට. භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිනකොට මිනිස්සු කාරලා කෙල ගහ බයිනවා. ඌ මහා සිල්ලුතුන්ගේ වැඩ අපි දන්නවා කියලා. එහෙම කී බයිනවා. ඒ දෝෂාරෝපණ කරනකොට භික්ෂුන් වහන්සේලාගේ හදවත් කම්පා වෙනවා. කොටින්ම අපේ ආනන්ද මහතෙරුන් වහන්සේ හරි දුකටපත් වුණානේ. බුදුරජාන් වහන්සේගේ ළඟට ගිහින් කියනවා අනේ ස්වාමීනි අපි මේ ප්‍රදේශේ දාලා යන්. මේ නිന്ദා අපහාස අහහ මොකටද ඉන්නේ? අපි යමු ස්වාමීනි මේ ප්‍රදේශේ දාලා. බුදුරජාන් වහන්සේ අහනවා එතකොට කිසිම කලබලයක් නැතුව සංසිඳුණු ශාස්ත්‍රුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා ආනන්දේ අපි කොහාටද යන්නේ? මේ ප්‍රශ්න නැති තැන විදිහට අපි කොහොටද යන්නේ? අනේ ස්වාමීනි අපි රජගහ යන්. ආනන්ද රජගහත් මෙහි ප්‍රශ්නයක් ආවොත් මේ විදිහේම ප්‍රශ්නයක් පැනනකොට රජගහත් අපි මොකද කරන්නේ? තර ආනන්ද ස්වාමීන් වහන්සේගේ දැන් හිතට උවමනා බුදුරජාන් වහන්සේ නිന്ദා අපහාස නොලබායින්ටයි ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා තවත් තැන. ඒ දැන් දඹදිව කියලා කියන්නේ සෑහෙන ලොකු භූමි විභාගයක්නේ. අපි එහෙට යන් කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා නැත ආනන්දේ. එහෙම ප්‍රශ්න වලින් පලා ගිහිල්ලා ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කමක් නැහැ. ඇත්තටම ශාස්ත්‍රඥ වහන්සේ ඒ වෙනකොට ප්‍රශ්නේ විසඳගෙන නැද්ද? විසඳගෙන. බාහිරින් නිന്ദා රැලි පිට රැලි ආවත් බුදුරජාණන් වහන්සේගේ හිතේ අංශු මාත්‍රවත් වෙනසක් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේක අවස්ථාවක මාරයාට වදාලේ නභම් ඵලෙය. මාරය අහස දෙබෑවී ගියත් පඨවි චලෙය මේ මුළු මහත් පෘථුවිය කම්පිත වී ගියත් සබ්බේසු පානේසු උද්ද සන්තයෙය මේ ප්‍රාණීන් ඔක්කොම උමතු වෙන තරමේ භයංකාර අරමුණක් ආවත් සල්ලම්පිචේ උරසේ පක්කෙපෙය තියුණු හුලක් අරගෙන ශරීරයේ පසාරු කරගෙන යන්ට ඒ හුලෙන් එන්නත් උපදේසු තානං නකරොන්ති බුද්ධා සම්බුදුරජාණන් වහන්සේලා කෙලෙස් වලින් රැකවරණයක් සොයන්නේ නැත. බුදුරජාණන් වහන්සේ ධර්මයෙන් රැකවරණය හදාගෙන ඉවරයි. ඒ ධර්මයේ රැකවරණය තමයි බුදුරජාණන් වහන්සේ හැම වෙලෙම අපට පෙන්වුවේ. පහනක් දරාගත් පුරුෂයෙක් ඇස් තියෙන අයට ලෝකේ පෙන්වනවා වගේ අපගේ බුදුරජාණන් වහන්සේ අපට පින්වතුනි ආලෝකයෙන් මේ ජීවිතේ එකම රැකවරණයේ තියෙන තැන පෙන්වුවා. සද්ධර්මාලෝකයෙන් ඒ රැකවරණේ ධර්මයේ තුලින් හදාගන්න රැකවරණේ විතරමයි. වෙන එකක් නෑ. බුදුරජාණන් වහන්සේ නිසා නිතර වදාරපු එකක්. මහණෙනි මේ සංසාර ගමනින් නිදහස් වෙලා. මේ සංසාර ගමනින් නිදහස් වෙලා කියන වචනේ බුදුරජාණන් වහන්සේ අනන්ත අප්‍රමාණ වතාවක් දේශනා කළා. ඒ හේතුව මේකේ තියෙන්නේ පින්වතුනේ නිදහස් වීම ඇර වෙන විසඳුමක් නැති එකක්. විසඳුම විදියට තියෙන්නේ එකම එකයි නිදහස් වීම. බුදුරජාණන් වහන්සේ වදාළේ අවසාන බුද්ධ වචනයේද සත් වදාළේ මොකද්ද? හන්ද දානි භික්කවේ ආමන්ත යාමි වෝ මහණෙනි අවසාන වතාවටද මා ඔබ අමතමි. වය ධම්මා සංඛාරා හටගත් හැම දෙයක්ම විනාශ වී යනවා නැසී යනවා. අප්‍රමාදේන සම්පාදේත මහණෙනි නිසා ධර්මයේ අප්‍රමාදී වෙන්න. හටගත් හැම දෙයක්ම විනාශ වී යනවා නැසී යනවා. හටගත් දේවල් වලින් රැකවරණයක් හොයන්න ගියොත් එහෙම අර වෙනස් වෙන්නේ නැසෙන එකේ තමයි අපි රැකවරණය හොයන්නේ. අපිට තියෙන රැකවරණය මොකද්ද? ධර්මයෙන් හදා ගන්නා වූ රැකවරණයයි. සෙවන් නුවර හිටියා තිස්ස කියලා. මහා ධනවත් සිටුවරේ. ඒ සිටුතුමා 40 කෝටියක තනි ධනයකට උරුමකාරයෙක්. එහෙම ධන සම්භාර රැස් කරලා ඉඳලා එතුමා විවාහ ජීවිතයට එළඹිච්ච අලුතම බුදු බණ අහන්න ලැබුණා. ඒ බණපද අහනකොට එතුමාට නුවණට තේරුණා මේ බාහිරින් අපි හොයාගන්න සල්ලි වල රැකවරණයක් නැහැ. අපේ වත්පොහසත්කම් වල රැකවරණයක් නැහැ. අපේ වෙන යම් වූ රැකවරණයක් කියලා අපි හදාගන්න ඒවා
රැකවරණ නෙමෙයි මට රැකවරණ තියෙන්නේ ධර්මයේ ළඟයි කියලා. එතුමා විවාහ ජීවිතයේ අලුත් ආරම්භ කරපු විවාහ ජීවිතේ අතහැරියා. තමන්ගේ ආදර බිරිඳට කතා කරලා කිව්වා සොඳුරි මං හම්බ කරපු ධනය 40 කෝටියක් තරම් මහා ධනය. සොඳුරි යාට ජීවිත කාලෙම පරිහරණය කළත් ඒව ඉවරයක් වෙන්නේ නැහැ. ඔයාලට සැපසේ ඉන්න පුළුවන්. ඒ නිසා ඉතින් ධනයත් පරිහරණය කරගෙන මේ සිටු මන්දිරෙත් බලාගෙන ඔයා කටයුතු කරගෙන ඉන්න මං යනවා මහාන වෙන්න. ඉතින් ඒ බිරිඳ අඬද්දී මේ සිටුවරයා මේ ගෙදරින් බැහැලා මහාන වෙන්න ගියා. පැවිදිලා අනේ ධර්මයේ පුරුදු කරගෙන පාඩුවේ වැඩ වාසය කළා. ඒක ඈත වණේක තමයි ඒ උත්තමයා වැඩ වාසය කළේ ඒ කාලේ. බිරිඳ මේ අතරේ අනියම් සම්බන්ධතා ගොඩාක් පටන් ගත්තා. ඇයට සල්ලි තියෙනවනේ. දවසක් ඇගේ පහස පතාගෙන හොර දෙටුවෙක් ඇවිල්ලා තියෙනවා දාමරිකෙක්. මේ දාමරිකයාගේ පහසට ඇය වසඟ වුණා. මේ දාමරිකයාගේ බිරිඳ විදිහට දාමරිකයාව තමන්ගේ නිවසේ තියාගන්න කැමති වුණා. ඇය දවසක් ඔහුත් එක්ක ඉන්න ගමන් කියනවා අනේ මේ මට හැමතිස්සෙම මගේ හිතට එන බයක් තියෙනවා. මගේ පෙර ස්වාමි පුරුෂයා ඔහුටනේ මේ වස්තු ඔක්කොම අයිති. මට හිතෙනවා ඔහු ආයේ සිවුරු ඇල්ල එන්න බැරි නෑ. අනේ ඔහු ආවොත් එහෙම මට ඔයාව අහිමි වෙනවා. ඒ නිසා ඔහු දැන් ওই මහාන වෙන්න ගියපු එකේ ඔයාට බැයිද කියලා ඇහුවා කැලේදීම ඉවරයක් කරලා දාන්න. එතකොට මම කොහොමද දාමරිකෙක් මැරෙක්? මම කිව්වා මට ඒ අඳුන ගන්න ලක්ෂණ කියන්න කිව්වා. මහා ලොකු ලක්ෂණයක් ඕනේ නැහැ කිව්වා. ඔහු ගුණධර්ම ආරක්ෂා කරන කෙනෙක්. ඒ නිසා ඔහුගෙන් ඇහුවොත් එහෙම ඔහු බොරු කියන්නේ. මට ආරංචි විදියට මේ දවස්වල අසවල් කැලේ ඉන්නේ. ඒ කැලේට ගිහිල්ලා එහි ඉන්න භික්ෂුන්ගෙන් සෙවන් නුවරින් 40 කෝටියක් ධනය අත්හැරලා ආපු තිස්ස කවුද කියලා අහන්න කියලා. ඒ අහලා ඔහුම උත්තර දෙයි. එතකොට ඝාතනය කරන්න කිව්වා. එතකොට මේ දාමරිකයා තමන්ගේ පිරිස යවනවා. පිරිස ගිහිල්ලා මේ තෙරුන් වහන්සේ හොයාගත්තා. ඒ තෙරුන් වහන්සේ හම්බ වුණාන් පස්සේ තෙරුන් වහන්සේට කියනවා මේ හොරු කණ්ඩායම දැන් නුඹ මැරෙන්න ලැහැත්ති වෙලා. අපි ආවේ උඹව මරන්නයි. එතකොට මේ ස්වාමීන් වහන්සේ අහනවා මම ඔබලාට කරපු වැරද්ද මොකද්ද? නෑ අපිට කිසි වැරද්දක් උනේ නෑ කිව්වා. අපිට ලැබිච්ච ඕඩර් එකක් තියෙනවා. නුඹේ බිරිඳගෙන් ගිහි කාලේ බිරිඳ ඕඩර් එකක් දීලා තියෙනවා කැලේදීම මරලා දාන්න කියලා. දැන් ඉතින් මරන්නට සූදානම් වෙන්න කිව්වා. එතකොට මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා මරණය කියන එක කොහොමද මගේ ජීවිතය හොයාගෙන එනවා. මට නොමැරි ඉන්න බෑ. මම කවදා හරි මැරෙනවා. මම මරණයට පෙර මගේ ජීවිතයට හදාගත යුතු රැකවරණයක් තියෙනවා. මං ඒ උදෙසා පොඩි වෙලාවක් ඉල්ල ගන්න ඕන මේ අයගෙන්. කිව්වා මෙහෙමයි. මාව මරන්න. හැබැයි මට රෑ එළි වෙනකන් කාලේ දෙන්න බෑද කියලා ඇහුවා. මට අද දවසේ හෙට උදෑසන අරුණ නැගෙනකන් කාලේ දෙන්න. මං ඒ කාලවකවානුවෙන් පස්සේ මැරෙන්න සූදානම් කිව්වා. එතකොට මේ හොරු කියනවා මේ මහ කැලේ කළුවර වැටිච්ච ගමන් ඔහි පැනලා යයි. නෑ මම පැනලා යන්නේ නැහැ කිව්වා. මොකද්ද සාක්ෂිය කියලා ඇහුවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ එතනම තිබුණු ලොකු කළු ගලක් අරගත්තා. මේ කළු ගලෙන් ගහලා පින්වතුනේ ඒක කොහොමද කළේ කියලා හිතා ගන්න අමාරුයි. එච්චර ධෛර්යයක් කොහොමද තිබුණේ කියලා. ඒ තමයි ශ්‍රාවක සංගරුවන. ඒ තමයි ධර්මයේ රැකවරණය ගැන බලවත් විශ්වාසයක් තිබ්බ අයගේ ස්වභාවය. ඒ තමයි මහා පුරුෂයෝ. තමන්ගේම ධනිස් පොල් කටු දෙක අර ගලින් ගහලා කුඩු කරගත්තනේ. යලි නැගිටින්න බැරි වෙන්න. අර හොරුන්ගේ ඇඟවල සලිත වුණා. ඇද්ද කියලා ඇහුවා සාක්කේ. එතකොට ඒ හොරු කියනවා ඔබ ඔබේ කටයුත්ත කරගන්න. ඔබට හෙර අරුණ නැගෙනකන් කාලේ තියෙනවා. හරි බුදුම සාගතයි මේ ස්වාමීන් වහන්සේගේ හිතනම්. ඒ ස්වාමීන් වහන්සේ තමන් වහන්සේට හෙට අරුණ නැගෙනකොට මරණය එනවා කියන එක අතහැරියානේ. ඒක හිතට නැගෙන එක මරණ බිහිතිය සම්පූර්ණයෙන් අත්හැරියා. තමන් ආදරය කරපු බිරිඳ තමන්ගේ තිබ්බ සියලු වස්තුව ඈට පවරලා ඇවිල්ලා තමන් එච්චර උදව් කරපු තමන්ගේ බිරිඳ
අනේ මටම මෙයා විනාශේ ගෙනාවනේ කියලා ඈ සම්බන්ධයෙන් හිතන එක අතහැරියා. අර හොර කණ්ඩායමට ද්වේෂ කරන එක අතහැරියා. මම මේ දැන් එක රැයකින් ධර්මයේ හැසිරලා මට මේක කරගන්න පුළුවන් වෙයිද කියලා එහෙම හිතෙන එක අතහැරියා. බුදුරජාණන් වහන්සේ අනුශාසනාව සිහි කළා. රැය අරුණ නැගෙන්න පෙර ඒ උත්තමයා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ධර්මයේ රැකවරණයට පත් වුණා. ඉතින් ඒ හොරු අරුණ නැගිච්චි ගමම්ම ඒ උත්තම මහරහතන් වහන්සේව ඝාතනය කළා කියලා තමයි මේ පුවතේ සඳහන් වෙන්නේ. ඒ නිසා පින්වතුනි අපේ ජීවිතෙත් අපිට තියෙන අපේ පෞද්ගලික රැකවරණය තමයි ධර්මයේ තුලින් හදාගන්න රැකවරණය. අපි කොයි කාටත් මේ මනුස්ස ජීවිතේ අහිමි වෙන්න මත්තෙන් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පිහිටක් රැකවරණයක් සලස ගන්නට ලැබේවා. අද මේ උතුම් ධර්ම දානමේ පින්කම මේ ලංකා භූමියේ මේ ජනයාට ඇති වී තිබෙන මේ දුර්භාග්‍ය සම්පන්න කාලයේ දුරු වෙලා මිනිසුන්ට සුවසේ කටයුතු කරන්න පුළුවන් කාලයක් උදා වීම පිණිස උතුම් මහා සංගරුවනටත් ලංකාවාසී සියලු ජනයාටත් ධර්මයේ හැසිරෙමින් සුවසේ ජීවිතය ගත කිරීමට කාලයක් උදා වීම පිණිස ඒකාන්ත කොට මේ ධර්ම දාණය ආශිර්වාදයක්ම වේවා. සාදු සාදු සාදු. රැස් කරපු පින් අපි අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට සක් දෙවිදානෝ පින් අනුමෝදන් වෙත්වා. සතරවරන් දෙවිවරු පින් අනුමෝදන් වෙත්වා. 38ක් වූ සෙන්පති දෙවි දේවතාවුන්ද පින් අනුමෝදන් වෙත්වා. ලංකා භූමිය සොරකින සුමන සමන් දෙවියන් ප්‍රධාන කොට සියලු දෙවි දේවතාවුන් වහන්සේලාද පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී දෙවියෝද පින් අනුමෝදන් වේ. සියලු දෙවිවරු දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ දෙවියෝ අපව නිරතුරු ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී සිල් ගුණ පුරන්නා වූ මහා සංගරුවනද පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් පින්වත් සිල් මෑණියන් වහන්සේලාටත් පැවදි අපේක්ෂාවෙන් සිටින ඒ උපාසක උපාසිකා හැමටත් පින් අනුමෝදන් වෙලා ගෞතම සසුන තුලම ධර්මාවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. අද උතුම් අරමුණක් ඇතිව ධර්ම දානමේ පින සිද්ධ කරපු පින්වත් එරන්ත වික්‍රමසිංහ මහත්මයාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු ආදරණීය මිත්තණියන් දෙපළටත් මුත්තණුවන්ටත් මේ සියලුම පින් අනුමෝදන් වෙලා තමන්ගේ නමින් මියගිය සියලු ඥාති සමූහයාගේ පරලොව ජීවිතයේ ඒකාන්තයෙන් සැපයට පත්වේවා. ඉක්මන් භවයකදීම අප ඥාතීන් සසර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ පින පින්වත් එරන්ත වික්‍රමසිංහ මහත්මයාට එතුමා විදේශගතව සිටින්නේ. එතුමාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. විදේශගතව ගෙවන තමන්ගේ ජීවිතේ කරදර බාධා වලින් තොරව සුවසේ ගත කරන්නට ලැබේවා. ඒ වගේම බන්දුල වික්‍රමසිංහ පියාණන්ටත් පින්වත් රුක්මිනී ජයලත් මෑණියන්ටත් ශශිකා වික්‍රමසිංහ සහෝදරියටත් චන්නක සඳමාල් අයියාටත් ඒ වගේම ඉසුම් දම්රුච්චි පුංචි පුතාටත් පූජිකා ස්වර්ණමාලී ආදරණීය නැගණියට මේ සියලුම පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් නිරෝග සුව ලබත්වා දීර්ඝායුෂ ලබත්වා. පින්වතුල බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම පින්වතුලගේ පුණ්‍ය ප්‍රාර්ථනාව පරිදි පින්වතුන් විසින් රැස් කරපු මේ ධර්ම දානමේ පින ලංකාවේ ඇති වී තිබෙන දුර්භාග්‍ය සම්පන්න තත්වයන් ඉක්මනින් දුරු වීම පිණිස හේතු වේවා. සෞභාග්‍යමත් කාලයක් උදා වීම පිණිස හේතු වේවා. ශ්‍රාවක සංගරුවනටත් ලංකාවාසී සියලු ජනයාටත් සුවසේ පින් කරගෙන ධර්මයේ හැසිරීම පිණිස ඒකාන්ත කොට මේ ධර්ම දානේ ආශිර්වාදයක් වෙත්වා. පින්වතුන්ලාටත් තම තමන්ගේ ජීවිතවල රැකිරක්ෂා ව්‍යාපාර ආදී සාර්ථකත්වයට පත් කරගෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් සාර්ථකත්වයට පත් කරගෙන සැනසෙල්ලේම ජීවිත ගත කරන්නට ලැබේවා. පෙනෙන නොපෙනෙන කරදර බාධා ආදී දුරින්ම දුරු වේවා. පින්වත් හැම දිනාට අද ධර්ම දාන සිදු කරපු ඔබටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් හැම දිනාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටත් සුපින්වතුලා සියලු දෙනාට ගෞතම සසුන තුලම ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.